තෙරුවන් සරණයි හැම දිනාටම. අද ඉල්පුර පසළොස්වක පොහොය දවස. DS TV YouTube නාලිකාව නිතින්ම ඔබට සෑම පොහොය දවසකම සමීප කරන සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට තමයි ඔයත් බලාපොරොත්තු වෙන්නේ. අද දවසේ මම ශාන්තිනායක අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ සද්ධර්ම දේශනාවන් තුලින් ඔබේ ජීවිතයට ඉතාමත් වටිනා කියන දහම් පද කීපයක් එකතු කරලා ජීවිතේ අර්ථවත් විදියට ගත කරන ආකාරය පිළිබඳව අපි සාකච්ඡා කරමු. අපි හැමදාම බණ අහනවනේ. හුඟක් බණ අහනවා. බණ දේශනාවලට සම්බන්ධ වෙන බණ ගෙවල් වල යනවා. පන්සල් වල බණ අහනවා. අන්තර්ජාලයෙන්, රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් අපි හුඟක් බණ අහනවා. ඒ අහන සෑම ධර්ම කරුණක්ම අපිට බොහෝ වෙලාවට තේරෙන වෙලාවලුත් තියෙනවා, නොතේරෙන වෙලාවලුත් තියෙනවා. හැබැයි අපේ ජීවිත ගත්තොතින් ලංකාවේ ගොඩක් අයගේ ජීවිත අතෘප්තිකරයි, අසහනකාරී, අසීමාන්තික තරංගයකට වැටිලා ඉන්න බාල මහලු තරුණ අපි හැමෝම අතෘප්තිකරයි. ඒක තමයි මේ ජීවිතයේ තියෙන ස්වභාවය. ඒක තමයි ධර්මයේ තුලින් අපිට පැහැදිලි කරන්න තියෙන්නේ. හැබැයි අපි ධර්මයේ තුලින් හොයන්නේ සැපවත් ජීවිතයක් ගත කරන්න කියන අදහසම පමණයි. ඒ සැපවත් ජීවිතයේ ඔස්සේ ජීවිතේ කෙලවර කරන්නට අවශ්‍යයි කියන කරුණ පිළිබඳව අපිට හිතෙන්නේ නැහැ. පුංචි දරුවෙක් අරගෙන බැලුවොත් එහෙම ඒ දරුවාට අධ්‍යාපන කටයුතු වලට ගොඩක් වෙහෙසකර ස්වභාවයකටපත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපිට ලොකු අරමුණු, ලොකු දේවල් අපේ හිතවල, දරුවන්ගේ හිතවලට අපි කවලා තියෙනවා වැඩි හිටියෝ. තනතුරු, තානාන්තර, අපි ළඟා විය යුතු ස්ථාන පිළිබඳව හීන හුඟක්ම වලා තියෙනවා. ගොඩක් මවාපු හීනත් එක්ක දරුවෝ අතරමං වෙලා තියෙන්නේ. හීන හෙලි වෙන වෙලාවල්, හීන සැබෑ වෙන වෙලාවල් අපේ ජීවිතේ තියෙනවා. බොහෝ වෙහෙසකර ස්වභාවයකින් අනතුරුව තමයි අපිට යහපත් දෙයක් දකින්නට පුළුවන්කම තියෙන්නේ. හැබැයි ගඟක් වුණත් ගලාගෙන යනකොටයි ලස්සන. ඒ ගලාගෙන යන ගඟ නැත්තම් ඒ වතුර පාරට නිදහසේ ගලාගෙන යන්න දෙන්න ඕන. එතකොට තමයි ලස්සන වතුර පාරක්, ලස්සන ගඟක් නිර්මාණය වෙන්නේ. බලහත්කාරයෙන් කාණු කපලා, වංගු හදලා, බින්ගේවල් දාලා, ස්වභාව ධර්මයේ නීතියට යටත් නොවි අපේ නීතිය ධර්මයකට අනුකූලව ඒ වතුර පාරට ගලාගෙන යන්න සැලැස්සෝතින් එක ලස්සනක් නැහැ. මේ ලෝකේ හැම දෙයක්ම ලස්සන පින්වත්නි ස්වභාව ධර්මයත් එක්ක එකතු වුණාට පස්සේදී අපිට ඒ ලස්සන විඳ ගන්න ගියාට පස්සේ අපි බොහෝ වෙලාවට කරන්නේ ස්වභාව ධර්මයේ විනාශ කරමින් එහි තියෙන ලස්සන සුන්දරත්වය විනාශ කරන තරුණ අපි මේ රට දියුණු කරන්නට දැඩිසීම කැපවීම කරන්න ඕන පිරිස තමයි අපි තරුණය. අපි ඒ දියුණු කරන තැන අපේ රට දියුණු නෑ කියලා අපි හිතාගෙන අපි ජීවත් වෙන එක වැඩක් නෑ, කොහොම හරි මොන හරි ඉගෙනගෙන රට පැන්න නම් හොඳයි කියලා වගේ සරල අදහසකට ඇවිල්ලා කවදාවත් මෙච්චර වටින රටක් අවතක්සේරු කරලා අපි මේ රට අතහැරලා දාලා ගියා මිසක් තාරුණ්‍යයේ ශක්තිය අරගෙන මේ රට ගොඩනගන්නට අපි හිතුවේ නැහැ. මේ ධර්මයේ ශක්තිය අරගෙන මේ රට අපි ගොඩනගන්නට හිතුවේ නැහැ. අම්මත් එක්ක අතින් අල්ලලා පන්සලට එනකොට, තාත්තත් එක්ක අතින් අල්ලගෙන පන්සලට එනකොට, දහම් පාසලේ පළවෙනි වසර, දෙවෙනි වසර, තුන්වෙනි වසර අපි පහ වසර ඉගෙන ගන්නකොට අපිට තිබිච්ච අර ආගමික හැඟීම, ඒ තිබිච්ච ආගමික සංකල්ප, ජාතිය පිළිබඳව තිබිච්ච සංකල්ප, අපේ භාෂාව පිළිබඳව තිබිච්ච සංකල්ප කොච්චර ඍණාත්මකද කියලා බලන්නකෝ. දැන් ඔබ මේ රටේ ඉපදිච්ච තරුණයෙක් හැටියට, තරුණියක් හැටියට මේ රටට සිදු කරන සාධාරණයේ කුමක්ද? ඔබම හිතලා බලන්න. අපි මුලින්ම අම්මට ණයයි, ඉස්පිරිතාලෙට ණයයි, දොස්තර මහත්තයාට ණයයි, නර්ස් නෝනට ණයයි, පාසලට ණයයි, ගුරුවරුන්ට ණයයි,
ඒ වගේම අපි විශ්වවිද්‍යාලවලට රටට කොච්චර ණය තියනවද කියලා බලන්න. හැබැයි මේ එක ණයක්වත් ගෙවන්න බැරි ණයවල් නෙමෙයි. ගුරුවරුන්ට, දෙමව්පියන්ට, පාසලට, පන්සලට, ආගමට, පල්ලියට, කෝවිලට මේ තියෙන සියලු ණය කන්දරාව අපිට ගෙවන්න පුළුවන්. ඒවා වගේම ඒවා ගෙවනකොට පින් සිද්ධ වෙන දේවල්, යහපත් දේවල් ගොඩ නැගෙනවා. හැබැයි අපි උත්සාහ කරනවද කියලා බලන්නකෝ. නිසා අපිට ලොකු වගකීමක් තියෙනවා. මේ වගකීම තේරුම් ගන්න ඕනකම තියෙනවා. මේ ස්වභාව ධර්මයත් එක්ක එකතු වෙච්ච තැන ඔබ පරිසරයේ විඳින්න යනවනේ නේද? නොඑක් තැන්වල යන ඔබ නුවරඑළිය යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ මුහුදු තීරේ බලන්න යන්න පුළුවන්. එහෙම නැත්නම් සිංහරාජය බලන්න යන්න පුළුවන්. වනාන්තර බලන්න යන්න පුළුවන්. කඳු වැටි බලන්න යන්න පුළුවන්. සිරිපාද කන්දට නැගලා ඒ තියෙන විචිත්‍රත්වයේ සුන්දරත්වය බලන්න පුළුවන්. මෑත කාලිනව බලන්නකෝ අපි බලපු විචිත්‍රත්වයේ සුන්දරත්වය හරහා අපි ගියපු තැන්, ඒ තැන්වල අපි කරපු වැඩ. දැන් සිරිපාද කන්ද මුදුනට නැගලා සිරිපාදේ සමනල කන්ද පෙනේ ආලෝකයේ සමන් කුලේ නේද? එහෙම කියලා ලස්සන කවි කිව්වනේ. එහෙම කියලා ලස්සන නිර්මාණ කළානේ. අපි මේ මෑත කාලිනව අපි ගිහිල්ලා මොනවද කරලා තියෙන්නේ? මේ තාරුණ්‍ය. එදා තාරුණ්‍ය තමයි එහෙම කළේ. මුනිසිරිපා සිඹිමින්නේ සමනල ගිරි මුදුනින්නේ නේද? බලන්නකො කොච්චර ලස්සන නිර්මාණ කරාද කියලා. අපි පහංගලට ගිහිල්ලා මොනවද කළේ? අපි පිදුරංගලට ගිහිල්ලා මොනවද කළේ? තාරුණ්‍ය නේද? බලන්න. අපි සීගිරි ගලට ගිහිල්ලා මොකද කළේ? කටු අරගෙන පෑන් අරගෙන වෙනස් කරා. පහංගලට ගිහිල්ලා මුළු ලෝකෙම ගැටලු සහගත තත්යකටපත් කළා. පිදුරංගලට ගිහිල්ලා මොනවද කළේ? යන තැනක් වාසා අපි කරලා තියෙන්නේ තාරුණ්‍ය වර්තමානයේ. හොඳ දේවල් වලට වඩා නරක දේවල්. අන්න ඒ නිසා අපි හොඳම දෙයක් කරමු. මේ අතෘප්තිකර ස්වභාවය අපිට අරගෙන දෙන්න දෙමව්පියෝ එක පැත්තකින්. අපිට යන්න බැරි ඉලක්කවලට අපි යවන්න උත්සාහ කරනවා. සෞම්‍ය නැහැ. සොඳුරු නැහැ. ලස්සන නැහැ. හරි කටුකයි. අන්නේ සෞම්‍ය සොඳුරු ලස්සන ඉලක්කයකට අපි යන්න ඕන. අපිට යන්න බැරි වුණාම සොඳුරු නැති ඉලක්ක අපිට දීලා යන්න බැරි වුණාට පස්සේදී චෝදනා විතරයි. හැබැයි අපි කල්පනා කරන්න ඕන. ඇල්වපරපු හයයි රස ඇල්බත් කන්නේ අමුවපුරපු වුන් අමුබත්මයි කන්නේ මාකල පව් තමයි මට මේ පල දුන්නේ මතුවට දුක් නොවන්නයි පව් නොකරන්නේ කරදර සිතට දැනුනම දැනෙනා වෙහෙස ජරමර බොම පත්වී පූර්වී දෝස පරතෙර නොදෙන කල්ලැරියොත් යම් දවස වැරදුණු තැනට කවුරුත් නැත තමන් විස අපේ ඉලක්ක සම්පූර්ණ කරන්න ඇල්ව පුරපු අය ඇල්බත් කනවා. ඇල් සහල් කියලා ඇල්වී කියලා රසවත් සහල් වර්ගයක් තිබුණනේ. ඇල්වී වපුරපු අය ඇල්වී තමයි ලබා ගන්න. අමු වී වපුරපු අය රස නැති දෙයක්. අමුබත් තමයි ඒගොල්ලන්ට කන්න සිද්ධ වෙන්නේ. ඒක ඇල්වී තරම් රස නැහැ. වපුරපු හැටියට නේ අස්වන්නේ අස්වන්නේ එනවා කියලා කියන්නේ නේද? මා කළ පව් තමයි මට මේ පළ දුන්නේ. එහෙනම් මේ අපිට මේ අපි කරපු පාප කර්ම තමයි පළ. මේක එක්ක රටේ වැරද්දක්වත් නැත්තම් මේක දෙමෝපියන්ගේ වැරද්දක්වත් මේක අපි ඉන්න භූගෝලයේ තියෙන වැරද්දක්වත් නෙමෙයි. මේ වැරද්ද අපේමයි. එහෙනම් අපි හදාගන්න ඕනකම තියෙන නිසා මේවා අපි මතුවට දුක් වෙන්නේ නැති වෙන්නයි මේ කරන්න ඕනකම තියෙන්නේ. කරදර සිතට දැනුනම දැනෙනා වෙහෙස බලන්න හිතට කරදරයක් ආවට පස්සේ කොච්චර වෙහෙසක් දැනෙනවද අපිට? උතේ පාන්දර ගැටලුවක් ඇති වුණාට පස්සේදී ඒක ඔෆිස් එකට බය
එහෙම නැත්නම් අපි අධ්‍යාපනය කරන පන්ති ගුරුවරයා අපිට දීපු වැඩක් කරගන්න බැරි වෙච්ච එකට බයි. නැත්නම් අපිට වැඩිහිටි කියපු දේ කරන්න බැරි වෙච්ච එකට බයි. එහෙම නැත්නම් අපි ආදරවන්තයට වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට කරන්න බැරි වුණා. ආදරවන්තයට වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට කරන්න බැරි වුණා. නෝනට වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට කරගන්න බැරි වුණා. මහත්යට වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට අපි කොච්චර බයෙන් කටයුතු කරනවද කියලා බලන්න. ඒක හදවතට දැනෙනකොට හරි වෙහෙසකාරී ස්වභාවයක් තියෙන්නේ. අනේ දෙයනේ පාවෙනවා කියලා ඒ වගේ නිකන් අර වෙහෙසයි. හරියට හිත සංසුන් නැහැ. හිත එහෙම දුවනවා. එතකොට දුවන තැන්වලට අපි යනකොට හරිම වෙහෙස කරා. පරතර නොදන කල් හැරියොත් හෙට දවස. යම් දවසකදී පරතර කියන්නේ පරක් තෙරක් අපි දැනගන්න ඕන. අපි කියන අපිට කියනෝනේ පින්වත්නි ඇඟිල්ලේ තරමට ඉදිවෙන්න කියලා. ඇඟිල්ලේ තරමට ඉදිවෙන්න කියලා කියන්නේ අපි අපේ තරම අපි දැනගන්න ඕනේ. දැන් ගොඩාක් අපේ අයට වෙලා තියෙන අපේ තරම දන්නේ නැහැනේ. තමන්ගේ තරම දන්නේ නැහැ. තමන් තුල තියෙන අනතිමානී ගුණය අපි විනීතමානී කියලා කියන්නේ. ඒ අනතිමානීත්වය තමන් තුල නැහැ. බලන්නකො සමහර අයට හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. වචනයක් පටලැවෙන්න බෑ. වචනයක් කතා කරගත්තට පස්සේ පුංචි වැරද්දක් තිබුණොත් ඒකේ එල්ලිලා යනවා. මිනිස්සුන්ට වරදිනවා කියලා අපිම කියනවා. වැරදිච්ච තැනදී කවුරුවත් නැහැ තමන් මිස. අපිත් එක්ක ඕන තරම් අය ඉන්න පුළුවන්. හැබැයි වැරදුනහම කවුරුත් නැහැ. හොඳට බලන්නකෝ. වැරදුණු තැනට කවුරුත් නැත තමන් මිස. වැරදුණු තැනට කවුරුවත් නැහැ තමන් විතරයි. සමහරවල් අම්මයි තාත්තයි ඉඳී අපි ළඟ. අනිත් ඔක්කොම අපි දාලා යනවා. යාළුවෝ ඕන තරම් ඉඳී. අපි අම්මයි තාත්තත් එක්ක රණ්ඩු වෙනවා. මට යාළුවා ආශ්‍රය කරන්න යන්න ඕන. මට යාළුවොත් එක්ක ඉන්න ඕන. යාළුවා ආශ්‍රය කරේ නැත්නම් මං එතනින් කැපෙන්න පුළුවන් කියලා කියනෝනේ. කැපෙනවා කියලා කියනෝනේ. අපි කියන්නේ එතනින් සමහර වෙලාවට ඒගොල්ලෝ පිළිගන්නේ නැතුව යනවා. ඒකට ඉතින් තරුණියෝ භාවිතා කරනවා. ඒ විදිහේ වචන නොඑක් වචන. ඒ නිසා ඒ අය දෙමව්පියොත් එක්ක අමනාප වෙලා රණ්ඩු වෙලා ප්‍රශ්න ඇති කරගෙන වැඩිහිටියොත් එක්ක ප්‍රශ්න ඇති කරගෙන යාළුවොත් එක්ක යාළුවෝ පුංචි වෙලාවක් ඇතුළත වෙනස් වෙනවා. යාළුවෝ විතරක් නෙමෙයි අපි මේ ලෝකේ හැමෝම වෙනස් වෙනවා. අපිට මේ තේරුම් ගන්න බැරි මේ වෙනස් වෙන එකනේ. ඒ නිසා පරතර දැනගත්තේ තමන්ගේ තරම දැනගෙන කටයුතු කළේ නැත්තම් නේද? එහෙම කියනවා. ගොඩල්ලේ තරම දැනගෙන ලිඳ කපනු කඩුල්ලේ තරම දැනගෙන වැට බඳිනු බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු තමන්ගේ තරම දැනගෙන කල් හරිනු. තමන්ගේ තරම දැනගත්තාම අපිට කාලය ගත කරන්න පුළුවන් හරි ලස්සනට. ඒ නිසා මේ අපි නිකමට අපි කල්පනා කරමු මෙච්චර සුන්දර දහමක් අපිට තියෙනවා. ඔබ ටික මේකට අවනත වෙන්න. දැන් බලන්නකෝ අපේ වයසත් එක්ක අපි මේ බුදුබණට අවනත වෙච්ච හැටි. නැත්තම් ඔබ වගේම අවනත වෙලා නොහිටියනම් මට එක දවසක් මම බෝක්කුවක් උඩ වාඩි වෙලා ෆොටෝ එකක් අරගෙන තිබුණා. මට මේ මෑත කාලින ওই ෆොටෝ එක මම දැක්කා. දැකලා මං කල්පනා කරා මේ සිවුර කරේ තිබුණ නැතුව මං ওই බෝක්කුව උඩ වාඩි වෙලා හිටියනම් මගේ හැසිරීම කොයි වගේ වෙයිද? ඒ මම බෝක්කුව උඩ වාඩි වෙලා ඉන්න ෆොටෝ එක අන්තර්ජාලයට හරි ඔයත්තන්ට හරි බලන්න දුන්නොත් ඔයත් මොනව කියයිද? මට එහෙම හිතුණා. නමුත් තමන්ගේ තරම දැනගත්තට පස්සේදී අපිට තැන ප්‍රශ්නයක් නැහැ. බෝක්කුවක් උඩ වාඩි වෙලා ඉන්නවා කියන්නේ රස්තිය අදුකාරයෙක් කියන එක. දැන් මම සිවුරකුත් ඇඳගෙන ඒතන මට වාඩි වෙන්න තිබිච්ච තැන පරිසරය ඇතුලේ බීම පාර ළඟ බෝක්කුව උඩ මං එකකින් වාඩි වුණා. හැබැයි මං සිවුරක් ඇඳගෙන ඉන්නවා. වාඩි වෙන විදියක් ඒක තිබුණා. ඒ තුල සංවරයක් තිබුණා. මං කල්පනා කරා මේ සංවරය මට ආවේ කොහෙන්ද? දහමෙන්. මේ අධ්‍යාපනය ආවේ කොහෙන්ද මට? දහමෙන්. මේ දැනුම ආවේ කොහෙන්ද මට? දහමෙන්. නම් කොච්චර මේක වටිනවද? ඒන අධ්‍යාපනයේ ඒන දැනුම ඒක කොච්චර පින් සිද්ධ වෙන දෙයක්ද? නිසා අපිට මේ ලෝකේ බැරි කියලා දෙයක් නැහැ. ඉවසලා ජීවිතය හරියට සකස් කරගෙන හදාගෙන අපිට ඕන ගමනක් යන්නට පුළුවන්කම තියෙනවා. නිසා මේ අපිට දෙන ඉලක්ක අපි හරියට තේරුම් ගන්නට ඕනකම තියෙනවා. ඒ ඉලක්කත් එක්ක අපි මේ ජීවිතේ විඳලා පෙන්නන්න ඕන. දැන් අපිට කවදාවත් වෙන කිසිම කෙනෙක් පිළිසරණට දෙන්නේ නැහැ. ඔබ දන්නවද? සමහර පාසල් වලට ගිහිල්ලා බලන්න 13 වසරේ 12 වසරේ ළමයි ඉන්නව අකුරු බෑ. ගුරුවරු වගකීමක් කරන් තියනවද?
හොඳට බලන්නකෝ ඕනම පාසලකට ගිහිල්ලා ගොඩක් පාසල් වලට ඔය ප්‍රධාන පෙළේ පාසල් ගමේ ඉස්කෝලෙන් ශිෂ්‍යත්ව පාසල ගියාට පස්සේ ඒ පාසල් වල අධ්‍යාපනය ලබා දෙන එකනේ කරන්නේ. එහෙම නැතුව ගමේ පාසල් වලට නගරේ සමහර පාසල් වලට මිශ්‍ර පාසල් වලට ගිහිල්ලා බලන්නකෝ ළමයා 11 වසරේ ළමයා 12 වසරේ ළමයා 12 වසරේ අකුරු බෑ. එනි වගකීම ගන්නවද ගුරුවරු? නෑනේ ගන්නෙ නෑනේ. දැන් අඟුලිමාලගේ වගකීම ගත්තද? දිසාපාමොක් ඇදුරුතුමා ගත්තේ නෑ. අඟුලිමාලට වෙන පැත්තකට යොමු කළා. එහෙම ගන්නෙ නෑ. අපිට බුදුවරු වගේ ගුරුවරු හිටියොත් අන්න අපේ වගකීම ගන්නවා. බුදුවරු වගේ දෙමව්පියෝ හිටියොත් අන්න අපේ වගකීම ගන්නවා. බුදුවරු වගේ ආයතන ප්‍රදානියෝ හිටියොත් අන්න අපේ වගකීම ගන්නවා. බුදුවරු වගේ අපේ පාලකයෝ හිටියොත් අන්න අපේ වගකීම ගන්නවා. බුදුවරු වගේ නැති කරුණාව මෛත්‍රිය නැති පාලකයෝ කවදාවත් අපේ වගකීම අපේ තාරුණ්‍ය වගකීම ගන්නෙ නැහැ. බුදු පදවියට සමාන නැති පිය පදවිය මව පදවිය තිබුණත් ඒගොල්ලෝ බුදුවරු වගේ නැත්තම් කවදාවත් දරුවන්ගේ අනාගතය ගැන වගකීම ඒගොල්ලෝ ගන්නෙ නැහැ. ගුරුවරු බුදුවරු වගේ වුණාට බුදුවරු වගේම නැත්තම් බුදුවරු වගකීම ගත්තට තමන්ගේ ගෝලයට උගන්වන එක කොහොම හරි ගුරුවරු බුදුවරු වගේ නෙවෙයි නම් කවදාවත් මේ ලෝකේ වගකීම ගන්නෙ නැහැ. වැඩි හිටියොත් ඒ වගේ. මග සොඳට තිබේ නම් යන්න දැසම පෙනේ නම් කිම බැදිවල යන්නේ මං මූලා වූ අය කුසේ කියලා කියනවා. නේද? මේ මනුස්ස ජීවිතය හරි වටින එකක්. ඒ වටින ජීවිතය වාසනාවන්ත කරගන්න අපි දැනගන්නට ඕනකම තියෙනවා. නැත්නම් අපි ළඟට කවුරුත් එන්නේ නැහැ. කිසිම කෙනෙක් අපේ පිහිටට පිළිසරට එන්නේ නැහැ. දුබල මිනිසත් බවක් ලැබුවෙක් යෙදේ නම් යම් පහත් වැඩවල දමනු වැනි මල මුවමනියා අනගෙමිනි පුරන් බඳුන් තුල මෝඩ තක තිරිවෙකුට වැඩි අමනයකී දිවි අගය අත්හල වගා කළ යුතු උසස් ගුණදම් නැවත නැවතත් මිනිත් සිත්වල හරි වටින කවියක්. දුබල මිනිසක් බව ලැබුවේ යෙදේ නම් යම් මේ මනුස්ස ජීවිතයක් ළඟා කරනවා කියලා කියන්නේ මම කියන්නේ හැමෝටම ණය වෙලයි මේ ජීවිතේ ගන්න කියලා අපි. මනුස්ස ජීවිතයක් ළඟා කරගන්න කියන්නේ ලේසි නෑ. බලන්න සත්තු කොච්චර ඉන්නවද කියලා. තිරිසන් සත්තු, ප්‍රේත කොට්ටාස, ඊළඟට අපාය වැටෙන මිනිස්සු කොච්චර ඉන්නවද බලන්න. හැබැයි ඒ අතරතුර මිනිස්සෙක් වෙලා උපදින එක දුබලයි. ඒ අතරින් තමයි අපි මේ මිනිස්සෙක් වෙලා ඉන්නේ. අපේ තරහා, වෛරය, කේන්තිය, ඉරිසියාව, කෝධය, මාන්නය මේ ඔක්කොම මේ සත්තු ගාව තියෙන ඒවා තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. නේද? සත්තු ගාව තියෙන තරහ තියෙන සත්තු ගාව, වෛරය තියෙන සත්තු ගාව, කේන්තිය කියන්නේ සත්තු ගාව, මාන්නය තියෙන සත්තු ළඟ. ඒ ටික දැන් අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් පහත් වැඩවල යෙදුනොත් මනසින් උසස්නේ මිනිස්සයා. හැබැයි පහත් වැඩක යෙදුනොත් එහෙම මොකද වෙන්නේ? පහත් වැඩක යෙදුනොත් අර මනුස්සකමේ තියෙන ප්‍රතිලාභය නැති වෙනවා. මනුස්සකමේ තියෙන වටිනාකමක් නැහැ. කේන්ති ගන්න, තරහ ගන්නවා. සතුන්ටත් කේන්ති යනවනේ. සර්පයට කේන්ති ගියාම ගහනවා. ණයට කේන්ති ගියාම දෂ්ට කරනවා. ණයක් කිපුණාම දෂ්ට කරනවා. එතකොට නේද? කොටියට කේන්ති ගාම ඇඟට පනිනවා. සත්තුන්ගේ හැටි මිනිස්සු එහෙම කරන්නේ. අවි ආයුධවල කොටන්, වෙඩි තියන්න, තව නොයික් අංචි අදින්න, බොරු කියන්න, කටපාවිච්චි කළ කේලම් කියන්න, අනුන් කොටවන්න. ඇයි එහෙම කරන්නේ? ඒ තිරිසන් සත්තුන්ගේ ස්වභාවය. ඒක අපේ මනුස්ස ජීවිතයට ගැලපෙන්නේ නැහැ. පහත් වැඩවල යෙදෙනෙක් ගැලපෙන්නේ නැහැ. බණ ගෙදර විදියට නැත්තම්, දාන ගෙදර විදියට නැත්තම්, පිරිජ්ජෙදර විදියට නැත්තම්, පන්සලේ පින්කම පන්සලේ විදියට නැත්තම් අපිට මොහොතක් ඉවස ගන්න බැරි නම් මොකටද අපි මේවා කරලා? සංසාරයට බොරු කරලා වැඩක් තියනවද? මැරුණාම තනියෙන්නේ. වැරදුණු තැනට කවුරුත් නැත තමන් විස. ඔය වැරදුනහම තමන් විතරයි ඉන්නේ. එතකොට මේ කිසි කෙනෙක් එන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනකම් තියෙනවා. දමුණු වෙන්නේ අර දුබල මිනිස්ගත් කමක් ලබාගෙන පහත් වැඩ කරනව නම් හරියට ඒක රත්තරන් වාජනයක වමනේ මල මූත්‍ර දානවා වගේ. රන් බඳුනක දාන්න ඕනි මොනවද? අපි කියනෝනේ රන් බඳුනක සිංහ තෙල් දාන්න ඕනි කියලා. හරි කියන්නේ රත්තරන් කෙන්ඩියේ සිංහ තෙල් වගේ නේද? මිනිස් ගුණේ අගන ඒ රැකීම අප උරුමේ කියලා කියනෝනේ. රත්තරන් කෙන්ඩියේ සිංහ තෙල් වගේ මිනිස් ගුණේ අගන
ඒ රැකීම අපේ උරුමය. රත්තරන් කෙන්ඩි එක දාන්න ඕනේ සිංහ තෙල්. මිනිස් ගුණය කියලා කියන්නේ රන් බඳුනක සිංහ තෙල් දානවා වගේ. ඒක තමයි මිනිස් ගුණේ. ඒ තරම් වටිනවා. දැන් මේ මල මූත්‍ර දැම්මට පස්සේ වමන දැම්මම රත්තරන් භාජනයකට වැඩක් නැහැ. එතකොට අර මනුස්ස ජීවිතයක් ළඟා කරගත්තට වැඩක් නැහැ. ජරාවක්. පිළිවෙලක් නැහැ. ඒ පුච්චලයට වටිනාකමක් නැහැ. රත්තරන් භාජනය දැම්මත් මල මූත්‍ර නම් මොකටද? මෝඩ තක තිරුවෙකුට වැඩි අමනේ කී දිවි අගය අත්ඇල. දැන් මෝඩෙක් වැරදි කරන්න පුළුවන් මෝඩකමට. අනේ මෝඩයා කියලා කියනවා. මෝඩෙක් වැරදි කරන්න පුළුවන් මෝඩකමට. හැබැයි මෝඩ නැති මිනිහෙක් වැරදි කරන්නේ අමනකමට. අමන කියන්නේ නොමනා හැසිරීම තියෙනවා. මිනිහෙක් නෙවෙයි තිරිසන් මිනිහෙක් කියලා. නොමනා හැසිරීම තියෙනවා. ගැළපෙන්නේ නැති හැසිරීම තියෙනවා. මෝඩයෝ ඕන තරම් වැරදි කළාට කමක් නැහැ. ඒ මෝඩයෝනේ. හැබැයි මොලේ තියෙන මිනිස්සු වැරදි කරන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ටයි දැම්මට හොරකම් කරනවා නම්, කෝට් දැම්මට හොරකම් කරනවා නම් නේද? මහ ලොකු පුටු වල වාඩි වුණාට හිත කොහක කමින් පිරලා නම්, අනිත් අයට කරුණාව මෛත්‍රිය නැත්තම් නේද? අග්ග මහ පඬිත වුණා, රාජකීය පඬිත වුණා, ජනාධිපති වුණා, අගමැති වුණා, ඔය කවුරු වුණා, മന്ത്രിලා මැති අමුතුරු කවුරු වුණා, සංස්ථා ප්‍රධානිය වුණා, ආයතන ප්‍රධානිය වුණා, ඔය කවුරු වුණා, කරුණාව මෛත්‍රිය හිතේ නැත්තම්, හාමුදුරු වුණා, පාද වුණා, කරුණාව මෛත්‍රිය නැත්තම් වැඩක් නැහැ. නිසා අපි කොච්චර වටින මිනිස්සු වුණත් වැඩක් නැහැ. වටිනාකම් නැත්තම් අපි ළඟ. අනතිමානී ගුණේ නිහතමානීකම නැත්තම් හරියට රත්තරන් වාජනේ වමනේ දාපු වගේ. වගා කළ යුතු උසස් ගුණදම් නැවත නැවතත් මිනිස් සිත්වල. මිනිස් සිත්වල වගා කරන්නට ඕනකම තියෙන්නේ නැවත නැවත ගුණදම්. ගව් ගණනකට සුවඳයි ගුණ මිනිසාගේ, පව්කම් කරන විට නම් එසුවඳ නෑගේ. නිව්මට නොහැක ඇවිලෙන ගිනි දලුගේ, පින්කම් තමයි නිවනට යන අදිවේගේ. ගව් ගණනකට සුවඳයි ගුණ මිනිසාගේ. මිනිසා සුවඳයි මලසේ, නුවණින් එළිය හිරුසේ කියලා කියනවා. ඒතර මේ අදිවේගයේ තුලින් අපි ගමන් කළ යුත්තේ කන්න වෙලාවක් නැහැ, hina වෙන්න වෙලාවක් නැහැ, කතා කරන්න වෙලාවක් නැහැ, අම්මා තාත්තා බලන්න යන්න වෙලාවක් නැහැ, දරුවන්ට ආදරය කරන්න වෙලාවක් නැහැ, බිරිඳත් එක්ක චුට්ට වෙලාවක් ගත කරන්න වෙලාවක් නැහැ, ස්වාමියාත් එක්ක hina වෙලා කතා කරන්න වෙලාවක් නැහැ, එකට මේසේ කෑම ටිකක් කන්න වෙලාවක් නැහැ, සතුටු සාමීචිව එක තැනකට වාඩි වෙලා පුංචි වෙලාවක් ගත කරන්න වෙලාවක් නැහැ. හැබැයි වෙලාවක් නැතුව, වෙලාව ගන්නෙ නැතුව වැඩ කළාට කරපු වැඩවල කලාවකුත් නැහැ. ඉතින් මේක තමයි වැඩි. ඒ නිසා අපි මේක තේරුම් ගන්න ඕනකම තියෙනවා. අවසාන මොහොතේදී අපිට දවස අවසානයේදී අපි කරපු වැඩ ටික ගැන කීයෙන් කී දෙනාද සතුටු දවස අවසානයේ? මූණ කුළුටු කරගෙන, මූණ කුණ්ඩහට්ටි කරගෙන, මූණ අසතුටෙන් පුරවගෙන, වටේටම බැන බැන, කාට හරි දොස් කිය කාට හරි එක්ක වැස්සට බයිනවත්, එක්ක අවුවට බයිනවත්, එක්ක හුළඟට බයිනවත්, එක්ක ඉරට බයින, එක්ක හඳට බයින, කාට හරි බයින. හිත නිදහස් කරගන්න උත්සාහ කරන්නේ අපි හිමයි. එහෙම නෙවෙයි අපි හිත නිදහස් කරගන්න ඕනකම තියෙන්නේ. මේ මිනිසා සුවඳයි, මලක් වගේ සුවඳයි. ඒ මල පරවෙන්න නොදී සුවඳවත් භාවය දිගින් දිගටම මනුස්ස හදවත් තුළ පවත්ත ගන්න ඕනේ. සාර ගුණ දහම් නොදනද සිටින්නේ, පාර
වැරදි ලාවද මේ දුවන්නේ වීරකම් වගේ වැරදිම කරන්නේ මාරයා ලංව එන විට තැවෙන්නේ සාර ගුණදහම් නොදැන ගත්තාම පාරවල් අපිට වර්ධිනවා. ඒ වැරදිච්ච පාරේ වීරකම් වගේ වැරදි කර කර ඉන්නෝ මිසක් දැන් චණ්ඩියට ඕන විදියට චණ්ඩිය කියලා පිළිගත්තාම චණ්ඩියෙක් වෙන්නේ කොහොමද? චණ්ඩියෙක් වෙන්නේ සමාජය තුලේ පිළිගැනීමක් නැති වුනහම යහපත් පිළිගැනීමක් නැති වුනහම චණ්ඩියෙක් වෙනවා. සමාජය තුලේ හොඳ පිළිගැනීමක් නැති වුනහම හොරෙක් වෙනවා. සමාජය තුලේ හොඳ පිළිගැනීමක් නැති වුනහම වංචාකාරයෙක් හොරදෙටුවෙක් වෙනවා. පිළිගත්තු පුච්චලයා එහෙම කෙනෙක් වෙන්නේ නැහැ. හැබැයි අද වර්තමානයේ හොරාටයි තැන තියෙන්නේ. වංචාකාරයටයි තැන තියෙන්නේ. නරක නපුරු වැඩ කරන මිනිහටයි තැන තියෙන්නේ. මල ගෙදරක ගිහිල්ලා කිසිම කරදරයක් සමාජයට කරන්නේ නැති මිනිහෙක් මේ පුටුවේ වාඩි වෙලා හිටියොත් ඒ මිනිහගේ වටේ වාඩි වෙන්නේ එක්කෙනයි දෙන්නයි. පාර් එකක් කරන, ක්ලබ් එකක් කරන, සල්ලාලකම් කරන මිනිස්සු දැක්කහම රණ්ඩු වෙන ඒ වගේ මිනිහෙක් ඇහිලා වාඩි වුණොත් පුටුවක් උඩේ වටේම පිරීලා. එතකොට මේ වැරදි ආගමද? වැරදි රටද? වැරදි කවුද? මේ වැරද්ද මගේ, වැරද්ද අපේ. අනේක තේරුම් අරගෙන වැඩ කටයුතු කරන්න පුළුවන් නම් ඇත්තටම වටිනවා. වර්තමානයේ තාරුණ්‍යයේ ඔබ අපි හැමෝම එකතු වෙලා විවේචනය කර කර ඉන්නවට වඩා අපිට තියෙන ලස්සන වැඩක් කරන්න. කවුරු මොන දේවල් කළත් අපිට කවුරුත් කිසි දෙයක් කරලා දෙන්නේ නැහැ කියලා අපි දැන් දන්නවනේ. ඒ නිසා අපිට කරන්න තියෙන අපේ ශක්තිය මේ ස්වභාව ධර්මයට මුදාහරින එක. බොරු කියන්නේ නැතුව අවංකව වැඩදායි ගුණදායි අර්ථවත් යමක් කළොත් හිතන්න අපේ රටේ අනාගතේ දරුවන්ගේ අනාගතය නම් අපේ අනාගතය එයයි. අපිට වසවිස නැති ආහාර ඕනනම් අපි කරන්න ඕනේ වගා කරන එකයි. අපිට කාටවත් අතනොපා ජීවත් වෙන්න නම් අපේ කියලා ව්‍යාපාරයක්, අපේ කියලා ගොවිතැනක් බතක්, අපේ කියලා දෙයක් අපි ආරක්ෂා කරගත යුතුයි. එහෙම අපිට ආගමක්, අපිට අනන්‍ය වෙච්ච සංස්කෘතියක් අපට අවශ්‍ය නම් අපිට සිද්ධ වෙන කැපකිරීම සිද්ධ කරන්න. අද කොහෙද අනන්‍ය වෙච්ච සංස්කෘතියක් තියෙන්නේ? අද කොහෙද අපිට අනන්‍ය වෙච්ච රටක් තියෙන්නේ? අපි නිතරම මේ රටේ අඩියක් තියාගෙන තව රටකට ඉතුරු අඩිය තියාගෙන බලාගෙන ඉන්නවා නම් ඒක හරියට මේ අම්මයි තාත්තා ඇතෑරලා දාලා යනවා වගේ වැඩක්. ගෙදර අපි හැදුනට පස්සේ අම්මගෙන් කිරි බීලා තාත්තගේ මහන්සියෙන් තාත්තා හම්බ කරපු දේ කාලා අපි ලොකු වෙලා ඒ දෙන්න වයසට ගියාම ඒ දෙන්නව දාලා අපි ගෙදරින් එළියට ගිහිල්ලා කවදාවත් ඒ දෙන්න ගැන බලන්න නැතුව ඉන්න වගේ තමයි මේ රටේ ඉපදිලා මේ රටේ සාරය උරා බීලා හැදිලා වැඩිලා මේ රට ඇත්තරලා දාලා අපි යනවා කියලා කියන්නේ. හරියට අම්මා තාත්තා දාලා යනවා වගේ වැඩක්. ඒ නිසා මේ ජීවිතේ හැමතැනකදීම රටට ආදරය කරන්න. මේ ජීවිතේ හැමතැනම අපේ සංස්කෘතියට ආදරය කරන්න. සහ ඔබටම කියලා ආවේනික වෙච්ච ගොවිතැනක් පතක් ව්‍යාපාරයක් අධ්‍යාපන රටාවක් හුරු කරගන්න. ඒ කලමනාකාරීත්වය ඇතිව ඔබේ වැඩ කටයුතු සිදු කරගන්න. නිසා අද ඉඳලා අධිෂ්ඨාන කරගන්න. ජීවිතේ දිනන්න නම් මේ රත්තරන් පොළොව මත ඕන තරම් දේවල් කරන්න පුළුවන්. වැරද්දට තමයි ආගම තියෙන්නේ. වැරදි හදාගන්න තමයි ආගම තියෙන්නේ. ආගමේ තියෙන වැරදි හොයන්න නැතුව තමන්ගේ තියෙන වැරදි ටික කොහේ හෝ ආගමකින් තියෙන හොඳ දේවල් වලින් නිර්මාණය කරගන්න. ඒකයි කරන්න ඕනේ. අද අපි කරන්නේ ආගමන් වල තියෙන වැරදි. ආගම අදහන තුල තියෙන වැරදි හොයන එක විතරයි. නිසා ආගමේ වැරද්ද නෙමෙයි අපේ වැරද්ද ආගමකින් හදාගන්න පුළුවන්. ඒයි අපි කරන්න ඕනකම තියෙන්නේ. ඉතින් අද ඉල්පොර 15ක පොහොය දවසේදී තාරුණ්‍යයට ඔබට මම කතා කළේ අපි මේ ජීවිත සකස් කරගත යුතුයි. අයාලේ යන්න නොදිය යුතුයි. අපි හැමෝම එකමුතුව මේ රට තුල මේ සම්බුද්ධ ශාසනය රැකෙන ගමන්
ආගම් වලට ගරු කරන ගම, සිංකඩගල ජීවමාන දළදා වහන්සේ රකින්න ගම, අනුරාධපුර විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ රකින්න ගම, සිරිපතුලේ ආරක්ෂාව ළඟා කරගන්න ගමන් මේ රට දිනන්නට අපිට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහා ඉල්පුර 15ක දවසේදී පින් පුරලා අපි සියලු දෙනාම අත්පත් කරගන්න දෙනවා වූ සියලු කුසලානිසංසයන් හේතු වාසනා වේවා කියලා සාදු කියලා අපි මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවසේදී DS TV නාලිකාව, YouTube නාලිකාව ඔබට ජීවිතය සකස් කරගන්නට සමීප කරන්නට යෙදුණා. ඔබට ගන්න පුළුවන් යහපත් දේවල්, අයහපත් දේවල් අතාරින්න පුළුවන්. DS TV නාලිකාව තුලින් අපි බලාපොරොත්තු වෙනවා ඔබට යහපත් දහම් පණිවිඩ රැගෙන එන්න. ඉතින් මේ කාල සීමාව තුළදී අපිට මේ දහම් පණිවිඩ රැගෙනීම සඳහා අනුග්‍රහය නැත්නම් දායකත්වය දක්වන්නේ අපේ කොරියාවේ සේවනීය යුතු කඩිහිංගල නුවන් මදුසංක තරුණ මහත්මයා. ඉතින් එතුමාට මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා සිදු කරනවා. මේ පින්කම් වලට දායකත්වයේ දරාගෙන කටයුතු කරන එක පිළිබඳව ඔබටත් පුළුවන්කම තියෙනවා. තාරුණ්‍ය මූලික කරගෙන ඔබට පුළුවන් මේ වගේ අර්ථවත් පණිවිඩයක් රටකට ලෝකයකට ලබා දෙන්න. ඒ සඳහා ඔබටත් දායකත්වයේ දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබට DS TV YouTube නාලිකාවේ තිරේ දැක්වෙන දුරකථන අංක වලට කතා කරලා ඔබට සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවා. සද්ධර්ම දේශනාවලට, දහම් පණිවිඩවලට ඔබගේ දායකත්වයේ දක්වලා මේ දහම් පණිවිඩ රටට ලෝකයට අරගෙන ගිහිල්ලා ඒ තාරුණ්‍ය තුල තියෙන අදහස් යහපත් කරලා ඒ යහපත් සිතුවිලි වලින් ලෝකය නිවැරදි මාවතකට ගන්නට ඔබටත් දායකත්වයේ දක්වන්නට පුළුවන් කියන අදහසත් ඔබට මේ වෙලාවේදී යොමු කරනවා. DS TV YouTube නාලිකාවේටත් අපි මේ වෙලාවේදී ආශිර්වාද කරලා ඔබ සියලු දෙනාටම තුන්වන්ගේ ආශිර්වාද බලයේ, රත්නත්‍රයේ ආශිර්වාද බලයේ, රැකවරණේ ආයුරාෝග්‍ය සප සම්පත්තිය වර්ධනය වේවා කියලා මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා. පරිස්සමින් ජීවත් වෙන්න, සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වෙන්න, රට ජාතිය රැකෙන ආකාරයට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට ඉදිරියට පුළුවන් වෙන ආකාරයට අපි කටයුතු කරමු.